මයික් එක මියුට් එක. මයික් එක මියුට් වෙලා. මයික් එක මියුට් වෙලා. හරි පුතා thank you so much මේ කවුරු හරි මට කියපු එක්කෙනා මේ කිව්වේ මම මයික් එක දාලා නැහැ කියන එක නේ. මට තේරුණා ඒක. බොහොම ස්තුතියි එහෙම කියපු එකට. හරි. එහෙනම් අපි පටන් ගමු දරුවනේ. මේ මම මේ ගණන් ටික දාලා දෙනවා මම හදන්න එපා කියලා කිව්වේ මෙහිදී අපි එකතු වෙලා හදන්න. තව ඉස්සරහට යනකොට ඉතින් ටිකක් ලොකු ගණන් එනවා. ඒ කියන්නේ විභාග මට්ටමේ ගැටලු එන වෙලාවක් තියෙනවා. ඒ වෙයිදී මම ගෙදරදී try කරන්න කියලා කියනවා. මේ මට චුට්ටක් මේ අත උස්සලා කියනවාද මේ හැබැයි මේ පන්ති අහලා වැඩක් තියෙද්දි දන්නේ නැහැ. කමන්නේ කියන බාන පේසුරු පොත් සෙට් එක ගත්තා ඉන්නවනම් පොඩ්ඩක් මං කිව්වනේ අර පේසුරු පොත් සෙට් එක ගන්න කියලා. පේසුරු පොත් පහක් තියෙන මේ පොත් පහ ගත්තා. තුන් දිනක් විතර වගේ තමයි අරන් තියෙන්නේ. මේ රට ඇරියාම මේ ගන්න මේ මම ඉස්සරනම් ඕක ගෙනත් දුන්නා ළමයින්ට. මේ කට්ටියට ගෙනත් දුන්නා. දැන් අමාරුයි මේ පොත් සෙට් එක ගන්න. මේ පොත් සෙට් එක ගන්න මම මේ 2000 ඉඳලා ඉස්සරහට තියෙන මේ පේපර්ස් ටික ඔරිජිනල් පේපර්ස් ටික පොතක් විදිහට ප්‍රින්ට් කරලා මේ පාර ඉඳලා ඒක දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව නම් මම ඒක කරලා නැහැ මේ ටක් කල්. ඒකත් ප්‍රින්ට් කරලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. නොමිලේ. මුලක් අය කරලා නෙමෙයි. ඊළඟ කාරණේ මේ මම ඔබගේ ඒ ගෲප් වලට දැම්මා මේ ජූනි මාසයේ සිට ගෙවන්න ඕන පන්ති ගාස්තුව රුපියල් 3000යි කියන එක. ඒක ආයතන දෙකෙන් එකකටවත් ගෙවන්න එපා. ඒක ගෙවන්න ඕනේ මගේ පර්සනල් account එකක් කියලා ඉතින් මගේ බිරිඳගේ account එකක්. මේ සම්පත් බැංකුවේ account එකක්. ඒකට ගෙවලා මට slip එක forward කරලා හරි එයා ඒ කියන්නේ ඉන්ටර්නෙට් මේ online transaction එකක් හරි කමන්නේ. මට ඒක ස්ක්‍රීන්ෂොට් එක හරි මොකක් හරි ෂෙයා කරන්න මේ ගෙවපු කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඒකට කලබල වෙන්න එපා. මේ ඒ වැඩිපුර ගෙවපු මුදල ජූලි මාසෙදී ඒගොල්ලන්ට අඩු කරලා මේ ලබා දෙන්න. ඒ කාරණේදී එතකොට මේ වගේ වෙනසක් කරන්න හේතු වුණේ මොකක්ද කියන එක මම හිතන්නේ ඔබට එතරම් අවශ්‍යතාවයක් කියන එකක් නැහැ. ඒක දැනගන්න ඕන කමක් නැහැ. ඔබට තියෙන්නේ මේකට ප්‍රතිචාරය දක්වීම පමණයි. වෙන කාරණයක් එතන අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ කාලයකදී මට එහෙම හරි දෙයක් මම කරන්න ඕනේ කියන විශ්වාසය මට තියෙනවා. මොකද මේ යන තත්ත්වය ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒකයි මම එහෙම තීරණයට යන්න උනා. හරි. ඒක ගැන කතාව එච්චරයි. එහෙනම් අපි ගෙලින්ම අපේ වැඩේට බහිමු දැන්. අපි අපේ වැඩේට බහිමු. දැන් මේකේ තියෙනවා ගණන් ප්‍රධාන ගැටලු තුනක්. හොඳයි හදන්න පටන් ගමු බලන්න අපි පළවෙනි ගානේ රෝම ඉලක්කම් එකේ ඉඳලා ස්ටාර්ට් කරමු. වෙලාව ගන්න කීයද 8යි 7යි. හොඳයි. පටන් ගමු බලන්න පළවෙනි ගානේ රෝම ඉලක්කම් එකේ ඉඳලා හදන්න. අපි බලමු කොයිතරම් ඔයාලට ස්පීඩ් එකක් තියෙනවද? උච්චර වේගයෙන් ගැටලු විසඳන්න පුළුවන්ද? බලන්න. දැන් කල්පනා කරන්න. දැන් මනස ප්‍රැක්ටිස් කරන්න මේ ගැටලුව දිහා බලලා ඔගොල්ලෝ දන්න දැනුම සහ ඒ තර්කය සහ විශ්ලේෂණය පාවිච්චි කරලා උඩට එන්න පුළුවන්ද කියන එක. පටන් ගමු.
දැන් බලන්න දැන් අපි ඉගෙන ගත්ත දේවල් නෙමෙයි තියෙන්නේ. අලුත් දේවල් නෙමෙයි. ඉගෙන ගත්ත දේවල් මේ තියෙන්නේ. ඒතකොට ඒවා කොයිතරම් ඔයගොල්ලන්ට ග්‍රහණය වෙනවද කියන කාරණාව මෙතෙන්දි චෙක් කරලා බලන්න. දැන් මේකේ x කියලා දීලා තියෙන අපරිමේය සංඛ්‍යාවක්. දැන් මේ විදිහේ ගැටලුව අපි මීට කලින් කරලා තිනවා. දැන් බොහොම වේගවත්ව මේක විසඳන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. බොහොම වේගවත්. මට අවශ්‍යන්නේ ඒක. ඒ කියන්නේ ඔයගලන්ට මේක ඉතාම වේගයෙන් හසුරවන්න පුළුවන්කම තියෙනවා නේද? x දීලා තියෙන හැම ඊළඟ y සමානයි 3යි කියලා දීලා තියෙනවා. එතකොට ආන්නේ x දාන y හොයන්නේ කියලා. බලන්න කරන්නේ. මම එකපාරට මැද්දෙන් පයින්නේ නැහැ. උත්තරේ හරි කරලා ඉතින් බලන්න විතරක් මේ පැත්ත බලනවා නම් තමයි මම කැමතියි.
කියන්නේ මේක දිහා බලාගෙන හදනකොට මම සතුටු නෑ ඇත්තට. ඔයගොල්ලෝ මේ මට්ටමට ගොඩනගෙන්න ඕනේ. ඒ මට්ටමට ඔයගොල්ලෝ ගොඩනගෙන්න ඕනේ. මේ පැත්ත බලන්න නැතුව හදලා මම කතා කරන්නේ නැතුව හදන්නේ. ඔයගොල්ලෝ තනියම හදලා x ධන y ට මෙන්න මේ උත්තරේ දෙන්නේ. 5යි මූල 5 වතාවක් මූල 5 ධන දෙක. බලන්න අත උස්සන බලන්න ඔය උත්තරේ එනයි x ධන y. එක්කෙනෙකුට ඇවිල්ලා තියෙනවා. දෙන්නයි දෙන්නයි. ඒ කියන්නේ පරක් වුණාද ගන්න උත්තර? මම වේලාසන හැදුව වැඩිද ඒ කියන්නේ. දිවිනිත බානුජ විද්‍යුණ රවින්දු තුන්දෙනෙකුට. මේක වරහන් ඉවත් කරපුවාම එනවා 25 ධන 10 මූල 5 කියන එනවා වරහන් ඉවත් කරොත්. 25 ධන 10 මූල 5 කියන එනවා වරහන් ඉවත් කරොත්. එහෙම ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. එහෙම ඇවිල්ලා තියෙන එක්කෙනෙකුත් නේ. හරි හරි. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ වගේ එකක් ටිකක් වේගවත්ව එන්නේ නැද්ද ඒ කියන්නේ? ඈ? දැන් මේ වගේ එකක් වේගවත්ව එනවා වදිද ඒ කියන්නේ? excuse me sir. yes. sir x ධන y වලට අර 5යි මූල 5යට මූල 5 ඍණ දෙක එතින් නවත්තලා ඒක කරන්න බෑද? ඒ කිව්වේ පරිමේය කරන්න. ඒ කියන්නේ මේ තුන කියන එක සම්බන්ධ කරගන්නේ නැහැ. නෑ සර්. ඕකට දෙකක් පල්ලෙහාට යන්නකෝ. එතනින් දැන් අන්න ඒක. ඔතනින් ඉඳන් ඒ කියන්නේ හරි හරි. ඒ කියන්නේ දැන් මෙතෙන් යනකම් සුරු කරන්නේ නෑ. x ධනවයි මේක අරගෙන අර ඉතුරු විතර යනවා. ඔව්. සුට්ට අමාරු වෙන්න උදේ. කමන්නේ.
ඒක තමයි වැරදි නෑ. ඒ කියන්නේ දැන් මම x ධනවයි කියලා මෙන්න මේක බව පෙන්නන්න කියලා කොහෙවත් කියලා නෑනේ. ඒ හින්දා මට ඔයාලට වැරදි කියන්න බෑ. මට ඒ වුණාට ඔයාලට පොඩි උපදෙසක් දුන්නේ නෑ. මේකේ හරිය මල්ලේ කරොත් ඔයාලට වැඩි ලේසි වෙයි. එච්චරයි කියන්නේ. ඔව් සර් මටත් උත්තරය ආවේ නෑ හරියට. අර කරන්න පුළුවන්. ඒක තමයි නෝහා. මේ මෙතනින් ආත්තලා දමාර මෙතෙන්ට ආපුවා දුන්නද බලන්න. මට පොඩ්ඩක් වැඩේ මිස්සුනා. ඒ කියන්නේ විතර කට්ටිය බා මෙතෙන්ට ආපුවා කලින් තෝසුකුවයි නෙමෙයි. එතෙන්ට ආපුවා දුසන් තනියම ආවේ ඉන්නේ ඇවිල්ලා එන සෙට් එක. ඒක තමයි මම බැලුවේ මොකද්ද මේ අවුල කියලා. හරි. ඕකේ. එතකොට ඉතින් මෙහෙමයි. මෙතනින් නැවතුනොත් අර ඊළඟ කෑල්ල සුරු කරන්න යනකොට මේ ඕනෝට වැඩිය මේ සංකීර්ණ වෙයි කියලා මට හිතෙනවා. නේද? මෙතනම හරය පරිමේය කරගත්තා නම් ටිකක් වැඩේ ගොඩ යන ලයින් එකක් තියෙනවා නේද? නේද? හරි බලන්න ඉතින් උගන් නිදහස තියෙනවා. මැස් කියන්නේ එහෙම එකක් නේ. නිදහස් මනස මොන කේල්මලක්වත් නැහැ. තනි කරනවා නිදහස් මනස අඳුරවන්නේ. මොනවත් බැඳින්නේ නැහැ. අර උත්තරේ ගන්න ඕනේද මේ උත්තරේ ගන්න ඕනේද මේකද ක්‍රමයේ අරගෙන අපි නිදහසේ අපේ මනස ෆෝම් කරනවා. මයින්ඩ් එක ෆෝම් කරනවා. තේරුණාද? ඕක තමයි හදාගන්න අමාරු වෙන්නේ. ඕක හැදුවට පස්සේ ආයේ මම ඕනෙත් නැහැ කොටිය. මම ඕනේ තියරිය කියලා දෙන්න ඉතරයි. ඇත්තලා යනවා කියන්නේ කෙරවලටම යනවා. ෆිසික්ස් කෙමිස්ට්‍රි IT ඕනම එකක් වදිනවා. ඔන්න ඔය ක්‍රමය අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? නිදහසේ මේක කල්පනා කරනවා. හිතන්න පුරුදු වෙනවා ඔළුව. ට්‍රේන් කරනවා. ගැටලුව. දන්න තියරි එකකින් ඉස්සරහට යන්න කල්පනා කරනවා. ඒක පුරුදු කරනවා. එච්චරයි ඒක බලන්න. ඔක ඊට පස්සේ මාර ජොලි වැඩක් කරනවා කියලා යන්නේ. that's all. අයිතින් දෙන එක මීටර වෙනවා ඊට පස්සේ. හරි. ගෙදර ගිහිල්ලා නැහින්ද දෙයක් වැඩි හිතුවේ නැහැ. වැඩ කරන්නකො මේ ටිකේ හොඳට. අතාරින්නකො උඩට වැඩ කරන්නකො. උඩට වැඩ කරන්න. ඇඟට උඩට දැනෙන්න වැඩ කරන්න. එතකොට එනවා නියමිතම ෆෝම් එක ඇදෙනවා. දැන් ඊට පස්සේ උතර දින පොඩි ට්‍රිකි පොයින්ට් එකක්. හරිද? ඒක හරියට කල්පනාව දැක්කොත් ගොඩේ ගොඩ. මම මතකයි මේ සාහිත්‍ය පන්තියේදී අපේ පන්තියේ එක දරුවෙක් ඔය පොයින්ට් එක දුන්නා. ඒ වගේ ගානක් මම කරපු වෙලාවෙ. ඊට පස්සෙත් මම ගානක් හදද්දී ඒක පාවිච්චි කරා. කාට හරි මතකද දන්නේ? මේ ඊළඟ කෑල්ල මොකක්ද අපි මේ පාවිච්චි කරන්න ඕනේ පොයින්ට් එක. සරල දෙයක් කියන්නේ මේ හරි දැනට ලොකු මැතමැටික්ස් ඒවා නෙමෙයි නේද? පොඩි දෙයක් මේ කියන්නේ. කාටද කියන්න පුළුවන් මෙතන දැන් මේ ප්‍රකාශනයේ කොහොමද අපි අසුරවන්නේ? මේක මෙහෙම කියන්නේ යනවද? දැන් අපි x දන y නේ හොයලා තියෙන්නේ. n9 කියලා තියෙනවා. බව අපෝනේ කරන්නේ. n9 ඒ කියන්නේ මේ x දන y සෙවීම කියන දේ පාවිච්චි කරලා තමයි යන්න ඕනේ. කාටද කියන්න පුළුවන්ද මෙතෙන්ට කරන්න පුළුවන් දෙයක්? මීටර්ද වෙන්නේ? x ධන y වර්ග ඍණ xy ඔව් x ධන y වර්ග ඍණ xy එහෙම එනවද? ඍණ xy පිටක් ඉන්නේ නේද මේකේ? x ධන y වර්ග. ඔව් මේක තනි කරම මොකද්ද? මේ කියන්නේ තනි කරම x ධන y වල වර්ගය. මේ මුළු එකම ඒක තමයි තියෙන්නේ. මම දෙකයි xy කියන්නේ නෝ. එහෙනම් එකයට 125යි. මේ තියෙන්නේ මොකද්ද? x ධන y වල සම්පූර්ණයේ වර්ගය. අන්න අපි දැක්කා මේ තියෙන්නේ මේක බලන්න. දැන් ඉතින් අපි තාලෙන් කරලා සුදු කරලා මෙන්න මේ උත්තරේ 9.4යි මූල 5 ගණ්ඩායි තියෙන්නේ. සුදු ගාන. 9.4යි මූල 5 පටස් ගාලා ගණ්ඩායි තියෙන්නේ. දැනටවත් ඒක ගත්තා ඉන්නවද දන්නේ නැහැ පන්තියේ. පොඩ්ඩක් ඉන්නවා නම් පොඩ්ඩක් සංඥාවක් නිකුත් කරන්නද? ඔය අරන් තියෙන්නේ තරු ප්‍රියම් වෙන දීවිලිත බානුජ ඉරුෂ තව ඉන්නවා කට්ටිය මෙහෙ පේන්නේ නේද? ලසිත්
Elevator, Asit elevator. Satika, very good. Okay, okay. කරගෙන යන්න. හොඳයි හොඳයි. අතන ආදේශ කළා දුන්නා. දැන් තේරෙනවද ලෝහන් අරක විදිහට සුළු කරලා තිබ්බොත් ලේසි කියන එක තේරෙනවද ඔයාලා? ඔව් සර්. ඒක තමයි. ඔයාලට වහිනවද? අනෝර වැස්ස? ඔව්. හොඳයි. බලන්න දැන් ඔක ගත්ත අය පොඩ්ඩක් සුළු කරන්න බලන්න. 1.125යි 1.125යි දැන් x නර y කියන්නේ මොකද්ද? දැන් මගේ ඇරියට මෙතන දක්වා මම සුළු කරා. මෙතන මම තිබ්බේ නැහැ. එතන තිබ්බනම් චුට්ටක් අමාරුයි කියලා මම හිතුවා. ඒතකොට මේ මෙතෙන්ට ආවම මේක 5යි මූල 5 වතාවක් මූල 5 ධන 2 සම්පූර්ණ එකේ වර්ගය. මොනෝනේ? ඒතර මේ තියෙන ඇතුලේ තියෙන අර x දා y දාපු වටිනාකම. දරුවෝ මේ නැතිද? එතකොට දැන් මේක වර්ග වෙනකොට බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ 125 නිකන් නෙමෙයි දිලා තියෙන කියලා තේරෙන්නේ. 5යි මූල 5 වර්ග වුණාම මෙතනින් 125යි. 5යි මූල 5 වර්ග වුණාම 5 මෙතන යනවා මූල 5 ධන 2 සම්පූර්ණයේ වර්ගය. ඒතකොට 125ට 125 කැන්සල්. මෙතන යනවා මූල 5 වර්ගයේ 5යි. ඔන්න බලන්න ඉතින් සුළු කරනවා. දැන් අවශ්‍යයි කොහොම සම්බන්ධ වෙන්නේ. මනස සම්බන්ධ කරගන්න දෙන්නේ. දැන් මගේ වචනෙට මයි ඇහැයි මනසයි සම්බන්ධ කරන්නේ. මම සිගරට් ගන්න බැහැ. කණෙන් අහන ගමන් මනසෙන් හිතලා එහෙන් දකින්න ඕනේ. ඔය තුන එකට යන්න ඕනේ. කණෙන් එහෙන ගමන් මනසෙන් හිතලා එහෙන් දකින්න. වැඩ තුනක් එක වෙලාවේ එකට අපිෝ කියන්නේ ස්පර්ශ වෙනවා. ඒ දෙක තුනම එකට එන්න ඕන බලන්න. මනෝමයෙන් කරන්නේ කොහොමද? මූල 5 වර්ගයේ 5යි. ඒක හිතේ තියන්න 5යි. දෙකේ වර්ගය 4යි. 5යි 9යි. ඊළඟට මේ දෙකේ ගුණිතේ දෙගුණේ. මේ දෙකේ ගුණිතය ගත්තාම 2යි මූල 5යි. ඒකේ දෙගුණේ ගත්තාම 4යි මූල 5යි. මම කවුරුද කියලා දෙන්නේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ එක්සෑම් එකේදී නම් ආයෙ ඉතිරි ඉඳපන් මෙහෙම උත්තර දාලා ඉඳන් ගාලා උග්ගලා හිතන්න යන්න. එක්සෑම් එකේදී මෙතෙන්ට ආවට පස්සේ කැලිප මේක කියනවා ආයෙ නිකෝ. කවුද දන්නේ අපි මේ ඉඳන් දුරු කරාද? මේවලද ලකුණක් වෙන්නේ නැහැ අරවා දිගට හැයිදී. මේකේ කැලිප මේක කියලා. ඉතින් බලවල ඉන්නවා රස කරලා කියන්න. දැන් එහෙමයි බෑ. දැන් හරියට ප්‍රැක්ටිස් කරනවා. ඒක හරිද? ඊළඟට මම අර රෝමි දක්කන් දෙකේ දීලා තින්නේ කලින් අර මේ ඔක්කොම කලින් දුන්න විදිහේ ගැටලුව. ඒ විදිහට මම මේ නිර්මාණය කරලා දාපුවා. ඒක ආරෝහණ පිළිවෙලට කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වැඩි වෙන පිළිවෙල.
දැන් මේකේ කුඩා මේක බලන්න. ඒතර මෙතනදී ඔයගලන්ට ඕනේ නම් මෙන්න මේ දැනුම. ඔන්න මම ඒක මතක් කරනවා ඈ. මම මේ කරන්නේ රිවිෂන් එකක් නේ. ඒතර මේකේදී ආයෙත් තියරි එක ඔරුවට දෙනවා. මොකක්ද මේකේදී මට දෙන්න තියෙන තියරි එක? මෙන්න මේකේ තේරුම දැනගන්න ඕනේ. හිතන්න මෙතන x තියෙනවා කියලා. මෙතන n වෙනි මූලය. හරි. ඒතර මේකේ තේරුම තමයි මෙන්න මේ x වල එකයට n වෙනි බලය. n අය z plus n කියන්නේ ධන නිකලය. ඒතර මේ x වල n වෙනි මූලය කියන එක තමයි මේකේ තේරුම. මෙන්න මේ අවබෝධය වුණේ ඔබට ඔය ගැටලුව විසඳන්න. ඕක ඉතින් කලින් කියලා දීලා තියෙන්නේ නමුත් දැන් මෙතනදී මම ඔයාලට නැවත මේක මනසට දෙනවා නම් දෙන්න තියෙන පොයින්ට් එක ඕක. ඕක දැනගෙන ඉන්න ඕනේ වැඩේ කරන්න. මට මතකයි මේක හැදුවා මේ පන්තියේ ළමයි. මේක හැදුවා. මේ දෙවෙනි මූලය කියන්නේ තමයි වර්ග මූලය කියන එකම තමයි. දැන් ඔබ දන්නවා මෙයා මෙහෙම දීදී අපිට සසඳන්න බෑ. ඒක අර විදිහට අපි බල ස්වරූපයට ගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එකේ. දැන් එතකොට අපිට එනවා ප්‍රායෝගික ගැටලුවක්. මතක ඇති. මොකද්ද මේ ප්‍රායෝගික ගැටලුව? මේ තියෙන ළමයි බලනේ. බල සසඳන්න නම් එක්කෝ මේවයි පාද සමාන වෙන්න ඕනේ. එතකොට අපිට දර්ශකයේ දිහා බලලා අඩු එකේ ඉඳලා වැඩි එකට ලියන්න පුළුවන්. එක්කෝ දර්ශක සමාන වෙනවා. එක්කෝ දර්ශක සමාන වෙනවා. හරි එක්කෝ පාද සමානව තියෙන්න ඕනේ. එක්කෝ මේවයි දර්ශක සමානව තියෙන්න ඕනේ. මේ දෙකේ එකක් තියෙනවා නම් පාද සමාන නම් දර්ශක දිහා බලලා අඩු එකේ ඉඳලා වැඩි එකට පෙළ ගැස්සන්න පුළුවන්. දර්ශක මේ පාද සමාන එතකොට දර්ශක සමාන නම් පාද දිහා බලලා පෙළ ගැස්සන්න පුළුවන්. මේ මේකේ දෙකෙන් එකක්වත් නැහැ. හරි එතකොට දැන් මේකට වෙනම විදියකට අපි හිතුවේ. මතක ඇති අපි හිතපු විදිය. මේකට අපි කල්පනා කරේ වෙනම විදියකට. දැනටම වැඩි ගොඩ දාපු අය ඉන්නවද කියලා මට හිතෙනවා. බලන්න නිකමට පොඩ්ඩක් සංඥාවක් නිකුත් කරන්න බලන්න. ගොඩ දෙනෙක් ඉන්නවා බොහොම සතුටුයි මට. බොහොම සතුටුයි. තාම සතුටුයි. ළමයින්ගෙන් අතිමහත් බහුතරයක් මේක ගොඩ දාලා. හරි ඉතින් ඔබට දැන් පාසලේදී ටර්ම් ටෙස්ට් වල හම්බ වෙනකොට නිකම්ම හදන්න පුළුවන් ඉතින්. හරිද?
දැන් මට කවුරු හරි කෙනෙක් කියන්න දැන් ඔහොම තියෙද්දි මේක සංසන්දනය කරන්න බෑනේ. ඇත්තටම බෑ. මොකද මේවැය පාද සමාන නම් අපිට දර්ශක ටික දිහා බලලා අඩු එකේ ඉඳලා වැඩි එකට ලියන්න පුළුවන්. එක්ක දර්ශක සමාන නම් පාද දිහා බලලා අඩු එකේ ඉඳලා වැඩි එකට ලියන්න පුළුවන්. මේකේ දෙකෙන් එකක්වත් නැහැ. එහෙනම් ඊළඟට අපි අපේ තර්කය තමයි එහෙනම් අපි මේවැය පාද සමාන කරගන්න උත්සාහ දරනවා. ඒක කරන්න ගණිතමය ක්‍රමයක් මේකේ නෑනේ. එතකොට අපිට පැහැදිලිව වෙන්නේ ඒක හරියන්නේ නැහැ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ දර්ශක සමාන කරගන්න පුළුවන්. ඒත් බෑ. ඔන්න බලන්න එතකොට මේක තර්කේ එන විදිය. එහෙනම් මේ දර්ශක මේ විදියට තියෙන හින්දානේ අපිට වටිනාකමක් හිතන්න බැරි ගමන්. දැන් මේ දර්ශකයේ මෙහෙම භාගයක් විදිහට දීති මේක හිතන්න බෑ. දැන් උදාහරණයකට මෙතන 4 බලය තිබ්බා කියන්නේ. එතකොට අපි දන්නවා 125 කියලා. නෑ 625. දැන් 8 4 එකේ බලයෙන් අපිට තෝරගන්න බැරි. හැබැයි 8 2 බලය තිබුණා නම් අපි දන්නවා 64යි කියලා. එහෙනම් මෙතෙන්ට අපි ගහන ගැටේ වෙන කොහෙටවත් ගහන එකක් නෙමෙයි. මෙන්න මේ දර්ශක හැම එකක්ම නිකිල කරගත්තා නම් හරි කියන දැනට අපි එනවා. නිකිල. ඒ කියන්නේ ඒවා භාග නැතුව නිකිල බවට පත් කරගත්තා නම් අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඒතකොට ළමයි නිකිල බවට පත් කරන්න බෑනේ මේ තියෙන විදිහට. එහෙනම් අපි කරන්නේ මේ හැම බලයක්ම එක්තරා බලයකට නමු ඕනවා. ඒ කියන්නේ අපි හිතනවා මේ මම කියන එක තේරුණාද කියලා. මේ කියන්නේ මේ හැම බලයක්ම එක්තරා එක සමාන බලයකට නම්වනවා මේගොල්ලෝ. එක සමාන බලයකින් ඉහළ දානවා. ඒ ඉහළ දාන්නේ හැබැයි මේ දර්ශක කියන ඒවා නිකිල එන විදිහට තමයි මේ සුදුසු බලය තීරණය කරන්නේ කොච්චරකින් මේක පවර් එක උඩ දානවද කියන එක. මට කවුරුහරි කියන්නකෝ මේ හැම සංඛ්‍යාවෙම කීවෙනි බලය සැලකුවොත් ඔන්න ඔය දර්ශක මේ නිකිල වෙයිද? ඔය භාග ගතිය නැතුව කීයද? 12යි 12යි very good. 12 බලවලට දැම්මොත් නම් හරි. 3 4 2 කියන ඔක්කොටම ගැලපෙන එක 12. එහෙනම් මේ හැම බලයක්ම අපි 12ට නමනවා. 12 බල. හැබැයි එතකොට දැන් මේ පේළිය මේකට සමාන නැහැ. උඩ පේළිය දැන් මේකට සමානයි කියලා දාන්න බෑ. මෙහෙම ලියන්න බෑ මට. වැරදි. මෙතනින් පස්සේ සමාන ලකුණු දාන්න බෑ. මේකට දාන්න බෑ මේකට සමානයි කියලා. ඊළඟට 8 4 එකේ බලය 12 බලය. ඊළඟට 6 දෙකෙන් එකේ බලය 12 බලය. ඔන්න බලන්න දැන් මේකෙන් පස්සේ ඔන්න සමාන ලකුණු දැම්මේ. මේකට මේක සමාන. මේකට මේක සමාන නැහැ. මොකද බලය ඉඳලා දැම්මනේ. දැන් ඔබ දන්නවා 3 වරක් 12 මෙතන 3යි 12යි කැපිලා අර බලයක බලයේ මූල ධර්මයේ කියලා එකක් තියෙනවා මතකද? x වල m වෙනි බලයේ n වෙනි බලය. ඕක සමානයි x වල m ගුණ කිරීමෙන් කියලා ඕලෙවල් පන්තියේ කියන දර්ශක නීතිය. ඔන්න ඔබ තමයි මෙතන ඇප්ලයි වෙන්නේ. එතකොට 3 වරක් 4යි 5 4 වෙනි බලය. මම අර කියපු එක මාවනේ. 4 වරක් 3යි 8 3 බලය. දෙකේ 6 බලය. ඉතින් 6 දැන් මේ ගණනය කරේ නැතුවට කුඩා මේක මෙන්න මේ දෙකෙන් එකක් නේ. මේක ලොකුයි කුඩා. මේ දෙකෙන් එකක් කුඩා. මෙතන ඉන්නේ 625 මෙතන 8 වරක් 8 64යි 64 ඒවා 6ක්. 64 ඒවා 6ක් කියනවා 300 ගණන්. එහෙනම් මෙයා තමයි අඩුවෙන් කියනවා. එහෙනම් ඔන්න දැන් අපි සැසඳීම කරනවා ඈ. එම නිසා දැන් අපිට ෂුවර් 8 3 බලය තමයි අඩු වෙන්නේ. මේක ගොඩක් ලොකුයි ළමයි. 6 6 බලය කොහොම ගොඩක්ම ලොකුයි. මෙතන 625 මෙතන 8 3 බලයට 300 ගණක් එන්නේ. එතකොට 8 3 බලයට වඩා ලොකුයි 5 4 බලය. ඒකට වඩා ලොකුයි 6 6 බලය. එම නිසා ඔන්න දැන් 8 3 බලය කියලා ගත්තේ කවුද? මේකනේ. ඒක දාන්න ඉස්සරහ. එතකොට 8 4 වෙනි මූලය. ඒකට වඩා 5 4 බලය කියලා ගත්තේ මේක. ලොකුම එක තියෙන්නේ. මේක තමයි නම් සංසන්දනය කරගන්න අවසානයේ ආරෝහණ පිළිවෙලට වෙලගස්සන කියන්නේ. කුඩා මේකේ ඉඳලා වැඩි වෙන විදිහට මේක අපි සකස් කරනවා. ඒතර මෙතනදී මෙන්න මේ සිද්ධාන්ත දෙක පාවිච්චි කරනවා. හරි ඒත් එක්කම අර දර්ශක
එය නිකිලයක් බවට පත් කර ගැනීම කියන තර්කය විතර අපි ගොඩනැගුවා. ඒ දෙක ඇසුරෙන් තමයි අපි මේ ප්‍රතිඵලයට ළඟා වුණේ. අර ඊළඟට තියෙන එක නම් මතකද? සුළු කරන්න ගිහිල්ලා සෑහෙන දිගට කරා වුණා. මට ඔක අමතක කරලා දෙවිලා කවුරු හරි ඩිබේට් මේ පන්තියේදී කිව්වා ඔක හදන්න සර් කියලා. පරිස්සමට කරන්න අපිට විතර හදිසියක් නැහැ. අපි මේවා ඔක්කොම කරන්නේ අපේ පෙර මේ දැනුම් ගෙනිය ගන්න ඉස්සරහට. දැන් ඊළඟ එක මතකද උතන පොඩි වැඩක් කරා අපි. ඔය ඍණ දර්ශක තියෙන එක ධන දර්ශක කරගත්තා. යටට ගත්තා. මතකයි? එහෙම නැත්නම් මේක සුළු කරන්න යන්න එපා. දැන් ඔය දිනන ඍණ භාග්‍ය බලය කියලා එක. ඒක යටට අරගෙන ඊට පස්සේ අර මුළු එකේ භාග්‍ය බලය අරගෙන සුළු කිරීමට භාජනය කරන්නේ අර ඇතුලේ තියෙන කැලේ විතරයි. මම ඉතින් විතරක් පොඩ්ඩක් එන්නම්. ඕක කට්ටිය ඔක ඇනගත්තොත් එහෙම මේ හතර අතේ වෙලාව යනවායි කමන්නේ ඉතින් ඇනගත්තත් කමන්නේ ඒකත් කමක් නැහැ ඇනගන්නත් ඕනේ වර්ග මූල පහ ඍණ මූල පහ දාන්නේ ඍණ වර්ග මූල පහ ඍණ ඒකේ භාගය බලන්න මෙන්න මේ ඍණ දර්ශකයක් තියෙන බලය පල්ලයට ගමු කියලා තමයි මම යෝජනා කරේ. එතකොට මේ පල්ලයට ගත්තාම ඒක ධන වෙනවා. ඒතකොට ලවයටත් තියෙන භාග්‍ය බලය හරයටත් තියෙන භාග්‍ය බලය වුණාම මෙන්න මෙහෙම එකක් මට ලිව්වේ හැටි. භාග්‍ය බලය තනි කරන පිටට දාලා හරි මෙන්න මෙහෙම එකක් ලිව්වේ. මේක යටට ගන්නවා. දර්ශකයේ ඍණ නිසා මේක යටට ගන්නවා. ඉතින් මේක දුක්ඛ කල්පනායෙන් කරන්න ඕන දෙයක්. මේක සුළු කරන්න කියලා වරදින්න පුළුවන්. ඇනෙන්න පුළුවන්. නොදේරෙන්න පුළුවන්. ඒ හැම එකටම ස්වභාවිකයි. හරි. ඒක ඔයගොල්ලෝ ඒක උත්සාහ දාන්න. දැන් මේකේ අර ඍණ බලය යටට ගත්තා. එතකොට දෙකේම දැන් ඒක ලියන්නේ නැහැ මම. ඒක ලියන්න ගියොත් තවත් අනවශ්‍ය බෙලියක් යනවා. මේක යටට යනවා. මේ මුළු සෙට් එකම යට යනවා. ඒකට දර්ශකය ධන වෙනවා. මේ දෙකේම භාග්‍ය බලය නිසා පොදුවේ එළියට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේම මේක මේ සලස්න. ඊට පස්සේ අපි බලමු මොකද ඇත්තට අපිට ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ කියලා. ඔන්න. හරි.
දැන් ළමයි මේක මෙහෙ මුළු එකම අරන් සුළු ගන්න ගියොත් අපි අමාරු වෙනවානේ. අපි අන්තිමටම භාග්‍ය බලය සලකමු. එතකම් මේක අපි x කියලා අරගෙන මේක වෙනම ගෙනියමු. මේක x කියලා අරගෙන මේ x සුළු කරලා ගෙනල්ලා මෙතෙන්ට දාමු. හරි? මේ මුළු එකට අපි ගමු y කියලා. මේ මුළු වටිනාකම y. මේ ඇතුලේ තමයි x කියලා ගත්තේ. තේරුණාද? ඒතර මෙතෙන්ටත් ඕන නම් අපිට y කියලා ගත්තා. මේ මුළු එක y කියලා ගත්තා. මුළු එක y. හරි? මේ මුළු එක y කියලා ගත්තා. ඒතර y මෙහෙමයි. මේ ඇතුලේ ගෑල්ල x කියලා ගත්තා. මුළු එක අපි y කියලා ගත්තා. හරි? මේ ඇතුලේ ගෑල්ල x කියලා ගත්තා. දැන් x සුළු කරලා මේ මුළු එක ලියන්න ඕනේ නැහැ ළමයි. භාග්‍ය බලයි වරණානුයි මොකටද එහෙම මහන්සි වෙන්නේ? දැන් x කියන එක එනවා අරන් සුළු කරනවා. යා පරිස්සමට කරන්න ඕනේ සිහිය මේකට පිළිටවන. පොඩ්ඩේ එහෙම වර්ධිනවා. කියනවා පොඩ්ඩේ එහෙම වර්ධියේ. දැන් ඔබ දන්නවා මේකේ ප්‍රතිපදයෙන් ගුණ කරන්නේ යටි. මැද්ද ඍණ වෙන්න ඕනේ. මෙයා තමයි a හැටියට ඉඳන්නේ මෙයා b. ඒකට a ධන b වගේ එකක් තියෙන නම් මේකේ ප්‍රතිපදයේ a ඍණ b වලට යන්න ඕනේ. ඒකෙන් යට ගුණ කරා. එහෙනම් ලවයක් ගුණ කරන්න ඕනේ ඒකෙන්. හැබැයි ලවයේ තියෙන්නේ ඒකමයි. එහෙනම් මෙන්න මෙහෙම ලවයේ තියෙන්නේ ඒ පදේමයි. ඒකේ වර්ගය කියලා ගන්න. පරිස්සමට යන්නේ. පරිස්සමට දුරු ගන්න එක. වරද්ද ගන්න එපා, එන ගන්න එපා. ජයග්‍රහණය කරා යන්න පුළුවන් බලන්න. මේ හොඳ සිහි බුද්ධිය සුළු කරලා අන්තිම උත්තරේට එන්න පුළුවන් බලන්න. ඉතින් ගැටලුවක් නේද? ඒක නෙමෙයි මේක බලන්න. දැන් ඔරල් කාලේ මොකක්ද දුන්නා නම් විභාගෙ විපාකනේ. ඒ විදිහ ඔක්කොම මානසිකත්වය. දැන් ඔයගොල්ලෝ ඒ ලෙවල් මැච් කරනවා කියලා හිතයට තියෙනවා නේ කියනවා. ඒතර පොඩි කරේජ් එකක් තියෙනවා ඒකේ. ඔරල් කරන්නේ ඔක නැහැ. අලන්න දාන්න තමයි දුන්නේ. දැන් දන්නවා මම දුරු කරන්නේ කියන්නේ අපි දෙයක් නැහැ කියන්නේ. right? මේ දැන් මෙතන a ධන b a ඍණ b. එතකොට ඔබ දන්නවා a වර්ගය ඍණ b වර්ගය. ඒ කියන්නේ මේක වර්ග වෙනවා. මේකත් වර්ග වෙනවා. මැදට වෙනවා. ඉතින් මේක වර්ග වෙනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ එළියේ තියෙන වර්ගමූල ලකුණයි කියන එක වෙන්නේ තමයි. වර්ගමූලයක් සහිත එකක් වර්ග වෙනකොට මේ වර්ගමූල a වර්ග වුණාම a ඉන්නේ. එතන මෙතනින් එන මූල 5 ධනෙ. ඍණ මූල 5 නේ. මම මේක එකපාරට ලියනවා මේක. ඔන්න බලන්න. මේකේ වර්ගය අඩු වෙනවා. ඒකට වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ වර්ගයේ ඍණ b වර්ගය. යොම ලියන්න ඕනේ. මේකේ වර්ගය. මේක වර්ග වෙනකොට මේ බලන්න a ධන b a ඍණ b ආකාරයෙන් ඉන්නේ. එහෙනම් මේ වර්ගයේ ඍණ b වර්ගය. එතකොට මේක වර්ග වෙනවා නම් මොකද වෙන්නේ? මේ එළියේ තියෙන වර්ගමූලේ නැහැ ඉන්නේ. ඇතුළේ තියෙන එකයි ඉන්නේ නැහැ. එළියේ තියෙන වර්ගමූලේ ඉන්නේ. ඒකට මූල 5 ධනෙ. මම නම් කැමති නෑ මේක මෙහෙම ලියන්න. සමහරවිට ලියමුනේ. b වර්ගය. මේකේ වර්ගය. මේ වර්ගය නෝට වර්ගමූල ලකුණ අයින් වෙලා මූල 5 ඉන්නේ. උඩ අර a ඍණ b වල වර්ගයේ ප්‍රසාරණයක් තියෙනවා බලන්න. මේක a මේක b නම් a ඍණ b වල වර්ගය. ඒක මොකක්ද ඒකේ ප්‍රසාරණය? a වර්ගය ඍණ 2ab ධන b වර්ගය. ඕකේ. ඒක ඉතින් තියාගන්න කරන්න. a වර්ගය කියන්නේ මේකේ වර්ගය. එතකොට මේ වර්ගමූල ලකුණ අයින් වෙලා ආයේ මූල 5 ධන එකක් තියෙනවා. ඔන්න a වර්ගය. ධන දෙගුණයක් ab මේ දෙකේ ගුණිතය. ධන දෙකේ ඍණ. මේ දෙකේ ගුණිතය.
එතකොට මොකක්ද? මූල පහ ධන එක ගුණ කිරීම වර්ගමූල මූල භාගිනේ. ඔන්න ඔකම මෙහෙම ලියන්නේ නැහැ. බලන්න. ඔබ දන්නවනේ මූල A ගුණ කිරීම මූල B තිබුණොත් අපිට පුළුවන් එක ලියන්න එක මූලයක් දාලා AB කියලා. මූල A ගුණ කිරීම මූල B කියන එක එක වර්ගමූල ලක්ෂණක් ඇතුලේ AB වල මූලය කියලා ගත්තා. එහෙනම් මේකට ඒ වැඩේ කරන්න ලේසි වෙලාමයි. එහෙනම් මෙහෙම කරමු. මේක මම කරනවා. එක වර්ගමූලයක් ලියනවා. ඒතකොට ඒකේ ලොකු වාසියකුත් වෙනවා. මූල භාගනේ. ඔන්න. ඍණ දෙකයි එන්නේ. ඍණ දෙකයි එන්නේ. ඊළඟ ධන B වර්ගය. මේකේ වර්ගය. A වර්ගයේ ලිව්වා, මේ දෙකේ ගුණිතයේ දෙගුණේ ලිව්වා. ඍණ දෙකයි AB ලිව්වා. දැන් එහෙනම් ඊළඟට B වර්ගය. B වර්ගය කියන්නේ මේකේ වර්ගය. A වර්ගයේ ලිව්වා මේ දෙකේ ගුණිතයේ දෙගුණේ ලිව්වා. ඊළඟ මේක ධන B වර්ගය. ඒක මූල පහ නේ. හරි. දැන් ඉතින් පරිස්සමකට දුරු කරා. මූල පහ කැන්සල් වෙනවා. මේ දෙක කැන්සල්. මෙතන ධන එක ඇවිල්ලා දෙකක් වෙනවා. මෙන්න ඒක ආවා. ඒකට පරිස්සමෙන් දුරු කරන්න. මෙතන මූල පහයි දෙකයි මූල පහයි. ඊළඟ මෙතන ධන එක ඍණ එක කැන්සල් වෙනවා. ඊළඟ ඍණ දෙගුණය වර්ගමූලයේ ඇතුලේ ඕම් බලන්න උදා. මේ මූල පහ ධන එක මූල පහ ඍණ එක. විතරක් ප්‍රතිපද දෙකක් නේ. ඒ ධන B ඒ ඍණ B. වර්ගමූලයේ ඇතුලේ යන්නේ මූල පහ ධන එක මූල පහ ඍණ එක. එතකොට මූල පහේ වර්ගයේ අඩු කිරීම එකේ වර්ගය කියලා නෙන්නේ. මූල පහේ වර්ගයේ අඩු කිරීම එකේ වර්ගය. එහෙම නෙන්න ඕනේ. මූල පහ ධන එක මූල පහ ඍණ එක. ප්‍රතිපද නිසා මූල පහේ වර්ගයේ අඩු කිරීම එකේ වර්ගය. මූල පහේ වර්ගය කියන්නේ 5යි. එකේ වර්ගය කියන්නේ 1යි. ඒක අඩු වුණාම 4යි. මෙතන එන්නේ 4යි. ඕනනම් ඔබ 2 කියලා ලියවනම් වඩා හොඳයි. කමන්නේ. කමන්නේ. දැන් දෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? බලන්න කොයිතරම් මේ අති දැවැන්තෙක් වගේ හිටියට කොහොමද දුර වෙලා ආපු දුර වෙන්නේ? දැන් මෙතන දෙකයි මූල පහයි ඍණ මේක දෙකයි දෙවරක් දෙක 4යි. බෙදීම 2. දෙකෙන් මේ දෙකම බෙදා ගන්න පුළුවන්. මෙහා බෙදුවාම මූල 5ක් වෙනවා. මේක බෙදුවාම මේක 2. ඔන්න ආව x වලගේ. ඒ කියන්නේ මේ ඇතුලේ. නමුත් අපිට ඕනේ x නෙමෙයි y නේ. එහෙනම් y කියන්නේ ඔකේ බලන්න කරේ. මොනිසා අපි කියනවා y හරි ලේසි ඕම සංකේත ගත්තාම හඳුන්වන්න මාන ලේසි. නැත්නම් සම්පූර්ණ ලියන්න බෑ නේද මොකද? ඒවා ඕනේ නැහැ. මොනිසා y සමානයි මූල පහ ඍණ දෙකේ භාගය බලන්න. උඩට වඩා අපිට මොකද කරන්නේ? දැන් හිතන්නකො ලඝුටත් ළඟ තියෙනවා නේද? පහේ ලඝු බැලුවා. අහගන්න පහේ ලඝු බැලුවා ටක් ගාලා දෙකට බෙදුවා. වර්ගමූලය ගන්නකොට ලඝු දෙකට බෙදන්න බෑ. පහේ ලඝු බැලුවා. ඒ ලඝුවගේ දෙකට බෙදුවා. ඒකෝනේ වර්ගමූල පහේ ලඝු වෙන්නේ. ඊළඟ අඩු කරනවා දෙකේ ලඝුවගේ. ඊළඟට ඒක භාගයෙන් දෙකෙන් ආයෙ බෙදෙනවා නේද? භාගෙදි දෙකෙන් බෙදෙනවා. ඊට ප්‍රතිලඝු බලපුවම මේ y කියන වටිනාකම එනවා. ඒ කියන්නේ මම කියන්නේ ඒක විනාඩියක් ඇතුළත ලඝු පොත ළඟ තියෙනවා නම් විනාඩියක් ඇතුළත උත්තරය එන්නේ. පහේ ලඝු බැලුවා එක දෙකට බෙදුවා. දෙකේ ලඝු නෑ. වැරදුනා. වැරදුනා හොඳට වැරදුනා. හරි. ඒ මොකද මේක වැරදි කතාවක් කිව්වේ. මේ පහේ වර්ගමූලය අපි මතක තියාගන්න කියලා තියෙනවානේ 2.0 ගානක් නේ. අවුලට දුන්නාට පළවෙනි දවසේ 2.1 එක මතක තියාගන්න. ඒකෙන් අඩු කරා දෙකක්. ඒකෙන් දෙකක් අඩු කරා. ඉතලා කිව්ව කතාව වැරදි ඈ. මේක ලඟ බලලා අඩු කරන්න බෑ. අම්බෝ ලෝකේ කොහෙවත් නැති දෙයක් මට කියවුවා. තමයි.
වර්ගමූල 5 කියන එක මතක තියාගන්න ඕනේ වනේ. වර්ගමූල 2 වර්ගමූල 3 වර්ගමූල 5 වර්ගමූල 7 මතක තියාගන්න. ඒ ටික මතක තියාගන්න. ෆිසික්ස් වලට එහෙම වටිනවා. මූල 2 මූල 3 මූල 5 මූල 7. ඒකේ අපි ධම්ම වෙන්නේ ඒකෙන් දෙකක් අඩු කරා. ඊට පස්සේ ඒකේ ලඝු බලලා දෙකෙන් බෙදලා ප්‍රතිලඝු බලනවා වයි එනවා. මේ අපි දැවැන්ත ප්‍රකාශනයේ වටිනාකම වෙනවා තප්පර ගන්න. මේ මහා දැවැන්ත ප්‍රකාශනයේ වටිනාකම. හිතා ගන්නවත් බැරි එක වටිනාකම එක විනාඩියෙන් කන්නේ ගන්න පුළුවන්. වර්ගමූල බා මතක තියාගන්න. 1.5 ගන්න තියෙනවා මතක නැහැ. ඒක ෆිසික්ස් කරන ළමයි මතක තියාගන්න ඕනේ. ඕක තමයි ඉතියි. මේ උත්තරේ දක්වනවා. ඊට පස්සේ නම් දිගටම තියෙන අසමානතා ගන්නවා වගේ. මොකද මට ඔය අසමානතා හොඳට ආයෙ දුකුත් නැහැ මොකද දුන්නත් අදන් පුළුවන් මට්ටමට ගේන්න ඕනේ. ඒකයි මම ඔය ටික නකලා ලියලා දාන්නේ. අවංකව අත උස්සන්න පුළුවන් ද මේක අප්‍රෝච් කරපු අය තනියම මේ උත්තරේට ළඟා වෙච්ච තනියම තනුත් ඉන්නවා සතික ඉන්නවා තරුපියම් ඉන්නවා ශකිලා ඉන්නවා ඉනිත් රවින්දු බොහොම හොඳයි එතකොට දැන් ඔයගේ පාසල් වල ටර්ම් ටෙස්ට් එකට ඔය වගේ ඒවා කරකවල අතාරින්න ඉඩ තියෙනවා ඈ. අපි මං හිතන්නේ මේ තුන්වෙනි වතාවට විතර ඔය ගානක් හදන්න.
එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම අසමානතා දෙකක් නේ. ඒ දෙක විසඳලා ඒ විසඳුම් කුලක දෙකේම ඡේදනය තමයි ගන්න ඕනේ අවසාන විසඳුම නේ. මතකද ඒක? මතකද දරුවන්ට මෙහෙම හා කියලා තියෙද්දි මෙයා වෙනම විසඳලා එයාගේ විසඳුම් කුලකේ ගන්නවා. ප්‍රාන්තර විදිහට ගන්න ඉස්සෙල්ලා. ඒතර මෙයා වෙනම විසඳලා එයාගේ විසඳුම් කුලකයක් ගන්නවා ප්‍රාන්තර විදිහට. ඊළාට ඒ දෙකේ ඡේදනය තමයි අවසාන විසඳුම ඇතුළේ එන්නේ. අන්නේ ඡේදනය හොයලා ඒක කුලකයක් විදිහට තියන්න. නැත්නම් ලකුණු පහක් කැපෙනවා එක්සෑම් එකේ. මොකද මේකේ විසඳුම් කුලකේ හොයන්න කියලා කියන්නේ. ඒකට අනිවාර්යයි ඒකට ඒක. මට තියාගන්න ඒ ලෙවල් එක්සෑම් එකේ අනිවාර්යෙන් ලකුණු පහක් කපනවා. ඔයාලා ටර්ම් එකේ කපනවා. දෙකක් නෑ ඒක. දැන් මේක ඔබ දන්නවා මේවා විශ්වාසී ඔක්කොම ගන්නවා එක පැත්තකට. අම්මෝ වරිනවා ළමයි මොනවද කියන්නේ? කොයි වෙලේ සිග්නල් එක වෙයි දන්නේ නැහැ නේද? මාර වැස්සක් පනින්නේ. ඉතින් නෑ. දැන් මේක ඕනනම් මේ ඉලක්ක ගාලා වෙන් කරගත්තත් නම් දැන් මෙතන x ඍණ 3යි x ධන 1යි. මේ හරිය ලොකු වගේක් ආදෙන්න කරෝ මේ සාධකෙත් දාන මේකත් දාන වෙනවා ලොකු වගේක් ඉඳන් 100 වගේ මෙතෙන් ආදෙන්න කරක් දාන මේකත් දාන්න මේක දාන්න මේක තමයි අපේ ඉන්නේ එක් සරයක් මේක රෝමිලක් නැහැ එක කියලා ගන්න මම ඔයාලට කියලා දෙනවා මේ වර්ගපදයේ නිරවදියේදී සාධක කරන්න යන්න එපා ටිකක් මේක කොම්ප්ලිකේටඩ්. ඕන්නේ රිනින් ගුණ කරගන්න. මුළු එක. ඒතර අසමානතා ලකුණ අනිත් පැත්තට යනවා. මෙයා තේරෙන්නේ නේ මේ වගේ ඒවා මතකද ප්‍රාන්තර පාඩමේදී කළා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි ඒවා මම ඉගෙනුවේ කියලා. එතන ඒ අභ්‍යාස දැන් මේ ඇයි කියන එක දැන් තේරෙනවා. මේ වගේ දැන් වල පාවිච්චි කරා. රිලේටයි 3යි 2යි 5යි තේරෙන්නේ වුණාම මෙන්න මේකේ
open. Warna ඇඳලා බලන්න. මම තේරුම් ගන්න ඕන නම් මේක ඇඳලා පෙන්නන්න. මෙන්න මේ ටික විතර නෑ. විතර ගන්න බෑ. මොකද විතර ගන්න බැරි හේතුව මේක ಗುಣ මේකේ නැත්තම් මෙතනට අහුවෙන්නේ නැහැ. මේක මේකේ තියෙනවා විතරක් තියෙනවා. ඒකත් ඒක. මේකනේ. හැබැයි මේක නෙමෙයි උත්තරේ. අවසාන පිළිතුර කුලකයක් ලෙස තියලා කියන්නේ. එතකොට විශාලයි හෝ සමානයි දෙක කුලයි 3 x6ක් එච්චර. විසඳුම කුලකයක් ලෙස ගන්න කියලා කියන්නේ. විසඳුම කුලකයක් ලෙස. අසමානතා ආයෙ ටික දවසකට අයින් කරනවා ඈ. අදින් පස්සේ අසමානතා අයින් කරනවා ටික දවසකට. අයින් කරලා දෛශික පැත්ත වැඩි කරනවා ඊළඟ දවස් ඉඳලා. ඊළඟ සතියේ ඉඳලා දෛශික පැත්ත වැඩි කරනවා නේ. මොකද දැන් දෛශික වල ගණන හතර ඒරියා එකට ඇවිල්ලා තියෙන්නේ. කියුට් එකේ නැති වෙන බාහිර දේවල් සදා ඒක පොඩ්ඩක් අපි ප්‍රවර්ධනය කරනවා. ලබන සතියේ ඉඳලා දෛශික තමයි වැඩියෙන්ම කරන්නේ. සිතත් සම්බන්ධ කරගමු. සිතවල මහා දෙයක් කියලා නැහැ. සිතත් සම්බන්ධ කරගමු. දෛහික පැත්තට තමයි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ. දෛහිකයි සිතයි. සිත පොඩ්ඩයි දෛහික වැඩි දුර. ලබන සතියේ ලබන ප්‍රාර්ථනාවේ
ඔබ දන්නවා අසමානතාවය විසඳද්දී සියලු පද එක පැත්තකට අරන් මේ පොදු හරයක් ගන්න. මෙතන නම් මේ ඇත්තටම මෙතන නම් කරන්න ඕනේ මෙතන වීගිය පද හරිය නැති නිසා හරයන් දෙනවා නැති වෙන විදිහ වැඩක් කරන්න ඕනේ. මෙතන පොරොට පොදු හරයක් වෙලා ගත්තාත් ඉතින් එහා පැත්තට දාපුවම හරිය නැතු වෙනවනේ. අර හරිය වීගිය පද එහෙම තිබුණා නම් එහෙම නැති කරන්න බෑ නේද මේවා. ಗುಣ කරන්න බෑනේ. ධන දෙලෙන්ද කියලා කරන්නේ නැතුව ಗುಣ කරන්න බෑ කියලා මම කිව්වේ. එතකොට දැන් මෙතන ඔක්කොම සංඛ්‍යා තියෙන හින්දා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම 12 මේක ගුණ කරලා දැම්මම හරි. ඕනනම් මෙහෙම තියෙන 12 ගුණ කරනවා. ගුණ කිරීම 12න්. 14යි. එන 12න් ගුණ වුණොත් 4ක් 3යි, 3 වරක් 3 9යි. මේකේ අර එක පැත්තකට ගන්න ඕනේ නැහැ මේක අර රේඛීය සමානතාවයනේ. රේඛීය නොවන ඒවා විශ්ලේෂණය අර එක පැත්තකට ගන්න සාධක කරන්නේ මේක සාධක දෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අර ඕලෙවල් පන්ති ගන්න. වෙන 27යි 4යි. මෙතන එනවා 19ක්. එහා පැත්තට ගියාම ඍණ 9යි. 19 නෙන්නේ. එහා පැත්තට ගියාම ඍණ 9. ඒක ඍණ 17. දෙපැත්තම ඍණ 23න් බෙදෙනවා. එහෙනම් මට එනවා x උඩයි යෝ සමාන වෙනවා. අනිත් පැත්ත යනවානේ ඍණ සංඛ්‍යාවකින් බෙදන්නේ. මේ කොහොමද කුලකයක් දෙන්න තමයි කියලා කියන්නේ නෑ විසඳන්න. එහෙම තිබ්බත් කමක් නෑ. එහෙම නැත්නම් x අය ඍණ අනන්තය 17ට විසඳනවා. ආයි සෑහෙන කාලයකට මේ අසමානතා ඩිස්කස් කරන්නේ මේකෙන් ඔක්කොම අහුවෙන්න දීලා තියෙනවා. සියල්ල අහුවෙන්න දීලා තියෙන මේකේ නේ. දැන් හොඳ ගානට මේ කරගෙන ඊට පස්සේ ඉස්කෝලේ දැන් උගන්වනවනේ ඔක. ඉස්කෝලේ උගන්වනවා. එතකොට ඉතට එක්කලා එනවා. දැන් මේක නම් අන්න අර බව පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ ඉතින් ඔක්කොම එක පැත්තකට අරන් බුදුවර අරගෙන සුරු කරපුවාම එන එක නේ. බලන්න මාත් එක්කම මම කරන්න ඕනේ.
හැදුවද ඒක? බලන්න ඒක අර බව පෙන්වන්න තියෙන එක ලබා ගත්තා අය. ඒක අර තියෙනනේ අර බව පෙන්වන්න කියලා. ඒක ලැබුවා ඉන්නවද? ඔය තියන්නේ හදන හොඳයි. very good. බොහොම හොඳයි. ඒක තියන්නේ අර මේ පැත්තට අරගෙන පොදු හරිය ගන්නනේ තියෙන්නේ. නේද? මේ x වර්ගයේ විනය කියන කෙලින්ම සාධක කඩලා ලියා ගමු නම් ඒකට තව පිළියෙල පිටු කරලා ඉන්නේ x විනය එක x දාන්නේ. ඔය දන්නවා මෙතන පොදු හරය x විනය එක වතාවක් x දාන්නේ. ඒ කියන්නේ අතන x වර්ගයේ විනය කියන එක තමයි. ඒක පස්සේ ගමු. දැන් මෙතන x දාන එක තියෙනවනේ. එහෙනම් x විනය කියන්නේ අනුපාඩුව. ඒතකොට උඩ ගුණ කරන්න ඕනේ x විනය එක. මෙතන අනුපාඩුව වල තියෙන x ඍණ එකනේ. ඒකෙන් වෙන 12. ඊළඟ ස්ටෙප් එකේ මම හිතන්නේ බව පෙන්නන්න දෙන එකේ මේක x වර්ගයේ ඍණ එක කියලා දෙන්නේ. ඒක ඇත්තට හොඳමදි. කවන්නේ තියෙන්නේ. මෙතන ඉන්න x වර්ගයේ ඍණ x ඍණ 12. විශාලයි තමයි බිඳුව. මේක අහන උත්තරයක් නිසා ඉරි ගන්නවා එකට. අහන උත්තරයක් නිසා ඉරි ගන්නවා. නෑ ඒක උඹ සාධක කඩලා තියෙන්නේ. එතකොට අපරාධ විගණනයේ යට සාධක කඩලා තියෙන දිනුනේ. ඒක උඩ වැඩේ එහෙමම ඉවරනේ. හරි කමන්නේ දැන් එහෙම කියමු මේක x වෙන 3යි. නෑ x වෙන x දාන 3යි x වෙන 4යි නේ. මෙතන x වර්ගයේ ඍණ එක හැබැයි මේක අනිවාර්යෙන් සාධක කරා ගන්න ඕනේ මේ අසමානතාව විසඳන්න කලින් නේ. බව පෙන්නන්න තියෙන විදිහම තියෙන්නේ මම තිබ්බේ. නමුත් මේ අසමානතාව විසඳද්දී අනිවාර්යෙන් සියලුම ඒවා සාධක කොට ගන්න බෑ. ලාභයේ හරේ සියල්ල පරිමාසෙන් සාධක කරන්න බෑ. දැන් ලාභේ නම් සාධක කරන්න හරේ සාධක කරන්න. එකයි දෙකයි තුනයි හතරයි ශූන්‍ය කියන්නේ හතරක් තියෙනවා. ඍණ 3 ඍණ 1 ධන 1 4. දැන් ඔබ දන්නවා මෙතන සමාන ලකුණු තියෙනවා නම් මේ ශූන්‍ය කියන්නේ වල සමහර ඒවා පාට වෙනවා. මොනවද මේ සමහර ඒවා? ලාභයේ ශූන්‍ය කියන්නේ. හරේ ශූන්‍ය කියන්නේ කවදාකවත් පාට කරන්න බෑ. මොකද පාට කරොත් එහෙම එයාගේ අයිති වෙනවා අයිඩෙන්ටිටි එකම මේකට තේරුමක් නැතුව යනවා. අර්ථ විරහිත වෙනවා. අර්ථ විරහිත. මම මේ වචනේ පැහැදිලිව කියන අර්ථ විරහිත කියන්නේ. මොන වගේ මේ දැන් දෙකේ පාට වුණා මොකද මේකේ සමාන ලකුණු තියෙන නිසා. නැත්තම් කොහොමද වෙන්නේ? දැන් අපි මේ කෙරවලේ ප්‍රාන්තරයේ ප්‍රාන්තර පරීක්ෂණය කරමු. ඉතා විශාල අගයක් ඕන තරම් ලොකුයක් ගැන හිතන්න. මෙතෙන්ට ආදේශ කරත් දාන වෙනවා මෙතන දාන ඒ කියන්නේ සමස්තය දාන. එහෙනම් ඊට මෙහා එක ඍණ ධන ඍණ ධන. අපිට ඕනේ විශාලයි හෝ සමාන. මේක උත්තරේ කොහොමද කියන්නේ? එනයි නියත අසමානතා විසඳුම් කුලකයේ ප්‍රාන්තර අංකණයෙන් තබන්න. එහෙනම් x අයත් ඍණ අනන්තය ඍණ 3 මේක ඇල්ල. එතකොට මේක ඇවිල්ලා මේලය ඍණ 1 ධන 1. මේලය 4 ධන අනන්තය. මේක තමයි ඔය දුන්නු අසමානතාවයේ විසඳුම් කුලකය අවසානයේ.
දැන් අද මම ඔය මේ වයින්ම වැඩි කරේ ඒකයි. තුන්වෙනි ගානක් තනි කරම මේ අසමානතාවලටම බැස්සේ මේකෙන් ඉවරයක්ම කරලා ආයේ සෑහෙන දවසකට මාස 2කටවත් අත ගහන්න නැතුව ඉන්න. මොකද දෛශික වලට දානවා මම උඩරිම බරක්. මේ රිවිෂන් ක්ලාස් එකේදී උඩරිමෙන් දානවා දෛශික වලට බර. උඩරිම බරක් දෛශික වලට දානවා. ලබනාති ඉඳලා. හරි. එතකොට මේ තව සති දෙකක් විතර යනකොට ශ්‍රේණි මේක ඉවරයි. ශ්‍රිත ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නවා බහුපද ශ්‍රිතය සහ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය සහ බහුපද ශ්‍රිතය පටන් ගන්නවා. මේ පාඩම් දෙක අත ගැහුවොත් යනවා මාස ත්‍රිකෝණමිතිය නම් මාස 3-4ක් යනවා. බහුපද ශ්‍රිතය මාස 2ක් විතර එයි. කොහොම හරි අර මේ රට ඇරිය ගමන් මේ අර පේසුරු පොත් ටික ගන්න. ඒකේ අර විසඳුම් සෙට් එක ගන්න ඉතින් පුළුවන් නම් ගන්න. නොගත්තත් ඒක නම් කමන්නේ. ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. රුපියල් 17 ඔය ටික. අර ටික පොත් ටික ඒ ගිය අවුරුද්දේ මං ගෙනාවේ ළමයින්ට රුපියල් 400යි. අපිට 320ට දුන්නා. ඒ ඉතින් මේ පාරේ වැඩේ කරන්න බෑ. මේ බුක් ෂොප් එකකින් අරගන්න. ඒකේ තියෙනවා 1970 ගණන් වල ඉඳලා මාතෘකාවෙන් මාතෘකාවට වෙනම ගණන් ටික. ওই ටික හදන්නේ ඕනේ. ඊට පස්සේ වේ වටේ දින ටර්ම් ටෙස්ට් ස්කෝලර් ටර්ම් ටෙස්ට් ටිකක් හොයාගෙන කරන්න. මම නම් දැක්ක මේ ළඟදී හැබැයි මේ ස්කෝල වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. මට ළමයිනුත් ඒවලා තිබුණා. නාලන්දෙන් එහෙම. පරණ පාස් පේපර්ස් එහෙම ඒවා නෝට බලන්න ඔය හොයාගත්තා. ඒ වෙතින් වැඩිපුර වැඩ. මගේ වැඩ ටික තියෙන්නේ ඕනම මාතෘකාවකට අදාළව ස්ටෙප් 3යි. තියරි ආශ්‍රිත ගැටලු විභාග ගැටලු. මම යන්නේ ওই ස්ටෙප් 3. තියරි ආශ්‍රිත ගැටලු විභාග ගැටලු. ඕගොල්ලෝ හතරවෙනි ස්ටෙප් එකෙත් කතුරු කරගන්න. අවුට් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් කරනවා. ඒ ටික අදලා. අනිත් මේක කරන කට්ටිය ඉන්නවා. අදටත් ඉන්නවා ඉඳලා තියෙනවා. ඒ කිසි කෙනෙක් A එකකින් මෙහා A එකකින් B එකකින් මෙහා බෑලා නැහැ. එහෙම වැඩ කරලා විශේෂයෙන් B නම් එන්නම නැති සයිස් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ දානවා. ඒ කියන්නේ දැවන්ට කැපීමක් දෙනවනේ. පොඩි පහේ දෙනවා නෙවෙයි. ඒ කැපීමේ විරෝධය නම් දෙනවා. දැන් මේ දරුවෝ ඒකල හරි තුන්වෙනි ගාන ඔකේ රෝමිලක්කන් 2යි 3යි හරියට සාධක කැඩෙන්නේ නැති වෙන්න දීලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියවනේ අසමානතාව විසඳන්න යනකොට සමහර අවස්ථාවල සාධක කැඩෙන්නේ නැහැ. ඒක එහෙමයි ඈ. මම ඒවෙන් එක ගානක් හරි දෙකක් හරි කරලා තියෙන්නේ. ඒතකොට වර්ග පූර්ණය කරලා කරණිත් එක්ක තමයි වැඩේ යන්නේ. මොකද ඒක අත්‍යවශ්‍යයි ඇප්ලයිඩ් වලදී. තියෝවලදී. ඔබට එහෙම පුළුවන්කම තියෙනවා. සාධක කැඩෙන්නේ නැති ඒවා වර්ග පූර්ණය කරලා සාධක කඩලා කර්ණිත් එක්ක වැඩේ ඉස්සරහට ගෙනියන්න. ඒකට තමයි ඔය අන්තිම ගණන් දෙක දීලා තියෙන්නේ. වැඩේ ඒකට අංග සම්පූර්ණයි. බලන්න ඒක රෝමිලක්කම් එක එහෙම හදලා ඉවරයි. එක හදලා තුනේ රෝමිලක්කම් එක ඉවර කරපු කවුරු හරි ඉන්නවද උසන්? ඒක එනවා නේද උඩ සාධක කරන්න ගියාම කරණී සෙට් වෙනවානේ. ඔය ගණන් තුනේම කරණී සෙට් වෙනවා. ගණන් තුනම මම දීලා තියෙන්නේ මේ විදිහට. කරණී සෙට් වෙන්න දීලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට සාධක කැඩෙන්න දුන්නේ නැහැ මම. ඒ විදිහටම දීලා බෑනේ ළමයි. විභාග වලදී ගණන් එනවා නම් අනිත් ඒවා ඉන්නු අපි ඒක ප්‍රගුණ කරලා තියෙනවා. පිළිවෙලට.
කරණිත් එක්ක වැඩ තියෙන්නේ ඔකේ. තුන්වෙනි ගානේ රවුමලක් තමයි එක. අපි කරන්නේ පොදු වලේ කරන්නේ ಗುಣ කරන්න බෑනේ අපිට. අපි දන්නේ නැහැ මේවා ධන දෙන්නද කියන්නේ ඒකට ಗುಣ කරන්න බෑ. දෙක ගුණ වෙන්න ඕනේ x වින දෙකකින්. දෙක ගුණ වෙන්න ඕනේ මේකෙන්. ධන එක ගුණ වෙන්න ඕනේ මේකෙන්. x ධන එකෙන්. ඊළඟ ධන 3 ගුණ වෙන්න ඕනේ තනිකරම මේ දෙකේම ගුණිතේ. දැන් මගේ පන්තියේ ඉන්න මේ දරුවෝ සියලු දෙනාට මම අපේක්ෂා කරන தත්ත්වය ඒකයි. ඔන්න ඔය උඩපේලිය එකපාරෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ සුළු කරලා. ඒක තමයි මම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන අපි කියන්නේ අර මොකද්ද? ඕන නියම ටෙක්නිකල් ටර්ම් එක තමයි පරිසාධන මට්ටම. කියන්නේ මම ඕගොල්ලන්ගෙන් ගුරුවරයා ලෙස මම බලාපොරොත්තු වෙනවා ඔය පේලිය මනෝමය සුළු කරලා එකපාර ලියන්න පුළුවන් වෙන්න මගේ ළමයි ටික. ඒක තමයි මගේ අපේක්ෂාව. මට ඕනේ ඉන්නේ එහෙම ලියන්නකෝ කියලා දුන්නා කොහොමද හිතන්නේ කියලා. ඉස්සලම් බලනවා මේකේ මොන පද තියෙනවද? තුන් වර්ග පදයේ රේඛීය පදයේ නියතේ තුනයි. වර්ග පදයේ රේඛීය පදයේ නියතේ. ඔන්න ඔය තුන හරියට එකින් එකට මනස යොමු කරලා වර්ග පදයක රේඛීය පදයේ නියතේට මනස යොමු කරලා ඒක ඉවරයි කරන්නේ. එහෙම නැතුව ගෑනවා. මේ වරහන් ඉවත් කර එහෙම හරියන්නේ නැහැ. ගාන හදන හැටි අල්ලගත්තට පස්සේ ආයේ මොනවද නිකන් මෙහෙම කරනකොට පිළිතුර කළා ළඟා වෙන්න ඕනේ. ඒක තමයි මේ ඒරියල් මැත්ස් වල කේස් එක. දැන් මෙතන වර්ගපදයක් කියනවා 3x වර්ගය කියලා. x වර්ගය නෙමෙයි. ඊළඟ රේඛීය පද බලන්න. මෙතන ඍණ 2x ධන x නේ. මනසෙන් මේක දකින්න ඕනේ. ඒ මනස ඒකට මේ යොමු කරන්න. එතකොට භාවනාවක් වගේ ඒක පීඩනවා බලන්න. වර්ධනය වෙනවා ඉන්නේ. කන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් මොනවද? ඍණ 2x ධන x. සුළු නාම දැයිනේ ඍණ x. ඍණ x. මේක තුනේ වුණා ඍණ 3x. ඍණ 3x. මෙතනින් 2x ඍණ 3x 2x කියන්නේ ඍණ x. ඍණ x මේ විතර තියෙන ධනෙට කැපිලා. ඒක x පදයක් නැහැ. නියත එතන ඍණ 2යි ඍණ 6යි. ඍණ 6 ධන 1යි ඍණ 5යි. ඍණ 5යි ඍණ 4යි ඍණ 9යි. x ධන 1 x කියන්නේ 2. විශාල සමාන බිඳු. දැන් මෙතන තුනෙන් බෙදන්න පුළුවන් දෙපැත්ත. මෙතන බෙදලා ගාලි වෙනවා. ඒක උඩ අසමානතාවක වෙනස් වෙන්නේ එහෙම නැහැ. ඒතකොට එනවා x වර්ගය ඍණ 3 බෙදීම x ධන 1 x වෙනවා. දැන් ඔබ ඕලෙවල් පන්තියේදී නම් හිතනවා මේ සාධක කැලේල මෙතනින් ආවරයි කියලා. නමුත් උසස් පෙළට ආපහු ඔබ දන්නවා මේක වර්ගමූල 3 වර්ගය කියලා ලියලා මේ 3 කියන්නේ විතරම ලියලා දාන්න. මොහොම ලියලා එතව ආයි බලනකොට අවුල් වෙයි. ආයි බලයි දන්නේ නැහැ. හරි කමන්නේ.
මේක මේ x ඍණ මූල 3යි x ධන මූල 3යි කියලා දෙකකට ගන්නලා. අර ඕනේ අර කරණිත් එක්ක මේක පටලවන්න. ඉතුරු ගණන් දෙකේ අනිවාර්යයෙන්ම තමයි තියෙන්නේ. දැන් මෙතන ළමයි අඩුම කියන්නේ ඍණ මූල 3නේ 1.7යි ගන්නත්. එතකොට ඍණ මූල 3 ඊළඟට ඍණ 1නේ. ඍණ 1 මේක බිඳුවට සමාන නම් ඍණ 1 නේ. මේක බිඳුවට සමාන නම් ඍණ මූල 3 මේක බිඳුවට සමාන නම් ඍණ 1 ඊළඟට එන්නේ තමයි මේක. නෑ මෙයා බිඳුව සමාන නම් ඍණ මූල 3 ඊළඟ අන්තිමට 2 මේ තැන් දෙක පාට වෙනවා සමාන ලකුණු තියෙන නිසා මේ තැන් දෙක මේ දෙක විරුද්ධව පවතිනවා. එතකොට ටෙස්ට් එක කරොත් අපි මේ හරිය අගයක් දැම්මොත් දා විශාල අගයක් හිතන්න. මේකත් ධන කර දෙන එක මේකත් ධන වෙනවා මේකත් ධන වෙනවා මේකත් ධන වෙනවා. එතකොට අපට ඕන වෙන්නේ මේකයි විසඳන්න කියලා ඉතින් ඒක උත්තරේ අපිට කැමති විදිහට දෙන්න. ඔයගේවත් හැන්ඩල් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕකේ. හරි. ඔය ටික හැන්ඩල් කරගන්න ඔයගේ දේවල් හැන්ඩල් කරගන්න පුළුවන් නම් ඕකේ. කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ උන්ට එහෙම අන්නන්න බෑ ඕනම. එහෙම අන්නන්න බෑ. බලන්න මේකේ රෝම ඉලක්කම් දෙක එහෙම හදලා ඉවර කට්ටියක් කොහොමද? රෝම ඉලක්කම් දෙක ඉවර වෙච්ච අය. ඒක පොඩ්ඩක් හිර වෙලා. මම ඒවා නිකන් හොඳටම හිර වෙන්නම තමයි දුන්නේ. ඒ කියන්නේ ඕනම විදිහේ මේ අසමානතාවයක් ඕගොල්ලන්ට ගොඩ දාන්න පුළුවන්. කාරණියාවත් මොනවාවත් ගොඩ දාන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ තේරෙයි ඔය දිනවල ළමයි මේ ප්‍රක්ෂිප්ත කියලා පාඩම. හරිද ඇප්ලයි කරලා. අර ඒකේම උත්තර ගන්න ගියාම ඔයගේ ඒවා තියෙනවා. ලොකෝට තියෙනවා ඒක. තේරෙනවද? ඔයා දැනගෙන ඉන්න ඕන. ඕන විදිහකට වර්ග පූර්ණේ කරලා අවශ්‍ය ප්‍රතිඵලේ කරා යන්න. මේක මේ මොකක් හරි එක හරියට වෙන්නේ නැතුව එහෙම කියන්නේ. රිද පහෙන් දාගත්තත් දන්නේ නැහැ නේ. ඒ දාගත්ත කවුරුත් තිබුණාද?
පහ තියෙන්නේ එතන. ඍණ පහෙම කවුරුත් ගත්තද? එක්කෙනෙක් කරන් තියෙනවා නේ. එතන මම පෑනෙන් ඒක හදනකොට මේ sorry මේකත් මේ පැත්තට ගත්තා. දැන් අපර හොඳට පැහැදිලි මේක සාධක කෙරෙන්නේ නැහැ. සාධක කරන්න බෑ. දෙවරක් පාලින 10යි. සාධක කෙරෙන්නේ නැහැ. එතකොට එනම් වර්ග පූර්ණය කරන්න ඕනේ. වර්ග පූර්ණය කරන්න නම් මෙතන දෙකෙන් බෙදලා ඉන්න ඕනේ. ඒකට x වර්ගයේ ඍණ 5යට 2යි x ඍණ 5යට 2 කුඩයි ඉන්න. දැන් මේක වර්ග පූර්ණය කරද්දී දැන් හොඳට පණ යන ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. මේක දෙකෙන් බෙදලා ලියන්න. මෙතන තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න. ඔබ දන්නවා ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් එකෙන් ಗುಣ කරනවා කියන එක. ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවා කියන්නේ දෙකෙන් එකෙන් ಗುಣ කරනවා කියන එක. ඔබන්දී ඕක ගොඩාක්ම ජෙනරලයිස් කරොත් මේ වගේ වෙයි. ඕනෑම සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ බිංදුව හැර සමානයි ලවයේ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා එකයට හරේ තියෙන සංඛ්‍යාව. ඔන්න ඕක කතාව. මේක තමයි මොඩියුලයිස් කේස් එක. හරි? ඒතර දැන් මේක දෙකෙන් බෙදුවාම 5යට 4. ඔබ දන්නවා ඒකේ වර්ගය අඩු වෙන්න ඕන 25යට 16. කුඩයි. x ඍණ 5යට 4 වර්ගය මම කිව්වා ඔයාලට මේ දෙකම ඍණ තියෙනකොට ඍණ එළියට අරන් පොදු හරය ගන්න කියලා. පද දෙකම ඍණ නම් ඍණ එළියට ගන්න කියලා. ඒතකොට මෙතන 8ෙන් ගුණ වෙන්න ඕනේ මේ දරුවෝ දන්නවනේ මෙතන 8ෙන් ගුණ වෙන්න බෑ 16 කරන්න. 8 වරක් 5 40යි. ධන 25යි. කුඩයි බිංදුව. පැහැදිලිව මේ අර ඇප්ලයි කරලා මේ එන විදිහට මම ඔය දීලා තියෙනවා. කොහොම නෙමෙයි එන්නේ ළමයි මේ සංකේත වලින් එන්නේ ඉතාලම දැවැන්ත ලොකු ප්‍රකාශන වර්ග පූර්ණය කරන්න. ඉස්සෙල්ලා ඒවට කලින් මේක දැනගෙන ඉන්නේ. දැන් x ඍණ 5යට 4 වර්ගය ඍණ 65ට 16 නේ. ඒක අපි ලියාගමු ළමයි වර්ගමූල 65 යට 4 වර්ගය කියලා. වර්ග දෙකක අතරේ යන්න ඕනේ. 65ට 16 නේ නේද? ඒක ලියනවා වර්ගමූල 65ට 4 වර්ගය කියලා. අන්න දැන් වර්ග දෙකක අතරෙන් සාධකයක් එනවා. x ඍණ 5යට 4 ඍණ වර්ගමූල 65ට 4. එක සාධකයක්. ඊළඟ සාධකය x ඍණ 5යට 4 ධන වර්ගමූල 65යට 4. ඔන්න ඊළඟ කතාව. බලන්න හරියට මම ලියලා දෙනවා මේ නේද? x ඍණ 5යට 4 x ඍණ 5යට 4 ඍණ වර්ගමූල 65යට 4 ධන වර්ගමූල 65ට 4. ඉතින් දැන් ඔයගේ එකක් හැන්ඩල් කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. දැන් බිංදුවට සමාන කරනවා මේක. දැන් ඔන්න මම ඒක පොඩ්ඩක් ලියන්නම්. මේ ශූන්‍යකේ වන්නේ මේක බිංදුවට සමාන කරන්න බෑ ළමයි. දැන් කලින් ඒ වල ඕක එච්චර කේස් එකක් නෙවෙයි. කෙලිම ඩක් ගාලා පේනවා දැන් x ඍණ 3 තියෙනවා නම් සාධකේ ශූන්‍යකේ ඉන්නේ ධන 3 කියලා නිකන් එහෙ මාරින්න ඩක් ගාලා කියලා දෙන්න මේකේ. දැන් එහෙම බෑ මෙතන හිතන්න ඕනේ. දැන් මේක බිංදුවට සමාන කරපුවාම x සමානයි 5යට 4 ධන මූල 65යට 4. මේක බිංදුවට සමාන කරපුවාම x සමාන වෙන්නේ 5යට 4 ඍණ මූල 65යට 4. ඒක අඩු වෙන්න බෑ අනිවාර්යෙන්ම. ඒ නිසා මම වම් පැත්තේ යනවා ලියලා දෙන්නම්. කාමද 5යට 4 ධන මූල 65යට 4. ඒ කියන්නේ මෙහෙම ඉන්නකො මෙහෙම ගන්න. මේක මේ ඔව් ඉතින් මේක තවත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ්. දැන් මේක බිංදුවට සමාන කරපුවාම x එන්නේ 5යට 4 ධන මූල 5යට 4 නේ.
මේක බිඳුවට සමාන කරපුවාම x ට ලැබෙන්නේ 5/4 ඍණ මූල 5/4නේ. ඒක අඩු බව පැහැදිලිනේ. ඒක මෙහෙන් ගන්නවා. 5 ඍණ මූල 65/4. දකුණු අත පැත්තෙන් 5 ධන මූල 65/4. හරිනේ? ඉතින් පරිස්සමට කරන්න ඕන දෙයක්. මේක බිඳුවට සමාන කරපුවාම එන්නේ x වලගේ තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒක වැඩි. මේක බිඳුවට සමාන කරපුවාම මේක තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ප්‍රදේශයේ විශාල අගයක් අපි x වලට විශාල අගයක් දැම්මම මේක කොහොම දාන කරද හැකියි. විශාල x අගයක් අන්තිම දාන කරන්න පුළුවන් මේකක් දාන්න. මේ දාන්න. එන්න. දැන් මේක තමයි අපේ පාන්දර. පාන්දරේ මේක. ඉතින් ඔය වගේ එකක් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා මම තියරි උගන්වන්නත් දුන්නේ නැහැ. තියරි උගන්වන්නත් දුන්නේ නැහැ ඒවා. තියරි උගන්වන්නත් දුන්නේ නැහැ. දුන්නා නම් ඔයගොල්ලෝ අවුල් වෙනවා. ඒක මම ක්‍රමානුකූලව තමයි ගෙනාවේ. වර්ග පූර්ණේම කරලා එපා තියෙන්නත් එපා. වර්ග පූර්ණේම තියෙන්නත් එපා. ඉතින් එහෙනම් මේ උත්තරේ කොහොමද කියන්නේ කියලා විසඳන්න කියන්නේ. එහෙනම් x අයත් යූත්‍රාන්තරයක් ඉන්නේ 5 ඍණ මූල 65/4 තමා 5 ධන මූල 65/4. දැන් මේ වගේ එකක් බැරි වුණා කියලා අවුල් වෙන්න එපා. මේ ටික ටික ගෙනියන්න ඕනේ. අඩි මීටර් 100ක් යට එකපාරට කිමි දුවන්න පුළුවන්ද මීටර් 50 කිමි දෙන්න බැරිද? එහෙම බෑනේ. එහෙම බෑ. මේවා යන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ තමයි යන්නේ මේ. ඒකට දැන් මේක බැරි වෙන්න පුළුවන් කෙනෙකුට. අයියෝ මට බෑ කියලා හිතෙන්න පුළුවන්. ඔය හිතච්ච දේ. ඒ ආයෙ ටික දවසක් යනකොට ඔක හරියනවා. දෙන්න ක්‍රමානුකූලව අපි එනවා. ක්‍රමානුකූලව. දැන් ඊළඟ එක තනියම ගොඩ දානවා කියන එක මම හිතන්නේ nothing කියලා. ඊළඟ එක අන්තිම එක ගොඩ දාන්න විතර ඉවරයි අපි වැඩේ. මේ ගණන් මදි වෙනවා එහෙම දාම නේද? තව ඉස්සරහට යනකොට නම් ඉතින් පැය දෙකමාර මදි. විභාග ගණන් ගත්තොත් 2යි නැත්තම් 3යි හදන්න පුළුවන්. බොහෝ වෙලාවට 2 3ක් බෑ 2යි. පැයකයි ගාලක් පැයකමාරක් විතර යන එක ගානක් හදලා ඔක්කොම ෆිනිෂ් වෙනවා. මම කියන්නේ ඩිස්කස් කරලා ගාන හදන්න තියෙන පැය භාගයයි. ලොකු ගානකට අත ගහපුවම ඉතින් ඇදිලා යනවා. අපි ඊළඟ එක නම් මට හිතෙනවා තනියම ගොඩම දායි කියලා. ඒක මීට වඩා ලේසි. ඒකේ භාගය වෙන්නේ නැති වෙන්න මන් දුන්නේ. බලන්න ඒක ඉවරයි කවුරු හරි ඉන්නවනම් අතොස්ස. හොඳයි. අපි ටක් ගාලා ඉවර කරමු මේක. අපි මේක ඉවරලා නවත්තලා දාමු තියෙන්නේ. ආයෙත් පටල ගන්න ඕනේ නැහැ. අපි ටික ටික ඩෙවලොප් කරමු. දිස් වෙන්න ඕනේ. බොහොම නිදහසේ මේක ඉගෙන ගන්න ඕනේ කියන මම පළවෙනි දවසේම කිව්වා ඒක ඔයගොල්ලන්ට. හරිම සන්තෝෂෙන් ආසාවෙන් කුතුහලයෙන්
නොදන්නා දේ සෙවීමේ තියෙන දැඩි උමනාවෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට ඔය මොන ස්ට්‍රෙස් එකක්වත් නැහැ. ඒ මයින්ඩ්සෙට් එකට බැස්සට පස්සේ මොනම ස්ට්‍රෙස් එකක්වත් නැහැ. දැන් මේක බැරුණා කියලා නායින් ගන්න දෙයක් නැහැ. බලන්න කොහෙද මට වැරදුනේ? මෙතනද මේක ලින්කුම් නැත්තේ. මෙතනින් පස්සේ මේ දෙක දාන්නේ නැත්තේ. අන්න හිතන විදිහට. තමුන්ගේ මනසෙන් අහනවා. එච්චරයි. ඉස්සරහට යනවා නිකන් රොකට් එක වගේ. දන්නේම නැහැ ඊට පස්සේ තමුන් හොඳ දක්ෂ දරුවෙක් වෙනවා. වැඩේ නේ ඕක නෙමෙයි. හැම එකම පුළුවන් වෙනවා. මොනවයි බැරි කියනවා පොත කඩනවා. ඒක කරන්නේ නේද? එහෙම බෑ. ඉන්ඩියුරන්ස් කියන්නේ. එන අවසාන ගැටලුව මම හදනවා. මොමිලක්ෂණ 3. මේකේ මම මේ 1 2 3 2 මාරු කරලා දෙන්නේ. අරක බර වැඩි හින්දා ඒක 3ට දාලා. ඒවල වේරන මට කොහොමද අද දැන් අවසරේ ගැදුවේ. මේ 2 3 මාරු කරලා දෙන්නේ. මේක බර වැඩි හින්දා 3ට දාලා මේක 2කට දාලා දැන් හැදුවේ අර විදියට. කමන්නේ. ප්‍රශ්නයක් නෑ. ඒකත් හොඳයි ඒක. x වර්ගයේ ඍණ 4x උඩයියෝ සමානයි ඍණ 1. මෙතන එනවා x ඍණ 4x ධන 1 උඩයියෝ සමානයි ඍණ 2. මේක සාධක කෙරෙන්නේ නැහැ. කෙලින්ම වර්ගමූලණය කරනවා. x ඍණ 2 මේක දෙකෙන් බෙදලා කියන්නේ. ඒතර මේකේ වර්ගය එනවා 4ක්. ඒක අයින් කරනවා. x ऋण 2 के वर्ग ऋण 3 उदाहरण समानයි b අන්න ආවා වැඩෙන්නේ. ඒක මොකද කරන්නේ? ආයෙත් ඒ ලෙවල් කරන ළමයා දන්නවා මේක මූල 3 වර්ගය කියලා කියන්න පුළුවන්. එච්චරයි. හරි. අන්න යා සාධක කරනවා x ऋण 2 ऋण මූල 3 x ऋण 2 ධන මූල 3 अन्यागे साधक करेंगे अन्न साधक करेंगे एक ऋण देकर ऋण मूल दो एक ऋण देकर धन मूल मतलब एक ऋण देखेंगे मेरे लागू है माल तो ना पा वर्ग देखांतरे मेरे पद देखांतरे तो इतना ही ऋण धन विधि माल मेरे एक ऋण देगा लम्बा ये बात करना होता है अरे Again, I'm the okay. What else? Then make a bit doctor. Then make a bit good some article. It over extraordinary decadal make a bit good some article. මේක බිඳුවට සමාන කරන්නේ මෙහෙමනේ ශූන්‍යයගේ හොයන්නේ මේක බිඳුවට සමාන කරනවා ඉතින් ඕනනම් ඕක ලියලා විසඳන්න පුළුවන් මොනවා ඇට වැරද්ද කියන්නේ මම නම් අනුමත කරන්නේ ඕක ලියාගෙන x සමානයි 2 ධන මූල 3 මොන ගේම් වලද හරි ශූන්‍යයගේ ඕක දකින්න පුළුවන් වෙනවා शून्य के दगिන්න පුළුවන් කියන්නේ මේක හිතෙන් ගන්න ඕනේ. ඉතින් මේක වැඩි කියලා හොඳට පේනවා. ඒක දෙකරින මූල තුන නෙමෙයි. දෙක ධන මූල තුන නෙමෙයි. සමාන නිසා මේ දැන් දෙක අයිති සමානතාවයේ තියෙන නිසා ඒ දැන් දෙක අයිති සමානතාවයේ තියෙනවා මේ හරිය විශාල අගයක් කරගෙන මේකට ආදේශ කරොත් මේ දැන් දෙකට ආදේශ කළා අපිට ධන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේකක් ධන මේකක් ධන එහෙනම් මේක ඍණ මේක ධන උත්තරේ දෙන්නේ උඩයියෝ සමාන බිඳුව එහෙනම් x අය දෙකරින මූල 3 තමා දෙක ධන මූල
සමුද්‍ර ප්‍රාන්තරයේ ඔය විදිහට. මේ දැනුම අත්‍යවශ්‍යයි ඔබට ඒ කාර්යය කරන්න. හරි නේද? ඉතින් මම හිතන්නේ සෑහෙන දවසකට ආයේ මේ අසමානතා අත ගන්න නැහැ පුතේ. ලබන සතියේ ඉඳලා වැඩිම බර දානවා දෛසික වලට. වැඩිම වෙට් එක දාන්නේ දෛසික වලට, දෛසික උපරිමයෙන් කරලා දාන්න. ඒ අතරේ සිතක් ටිකක් කන්ටිනියු කරනවා. ඒ කියන්නේ මේ මාසේ ඉවර වෙනකම් වගේ. ලබන මාසේ මුළු සතිය වගේ වෙනකම් දෛසික වලටමයි දාන්නේ බර. දාලා එකෙන් තව ගොඩාක් අමාරු අභ්‍යාස කරලා ඒක හුද්දටම අපි කරගමු. ඉතින් එහෙමනම් මම හිතන්නේ ඉතින් අපි අපේ වැඩේ ආවර කරා. අපි දැන් නවත්තමු එහෙමනම්. දරුවෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. සම්බන්ධ වෙලා මේ වැඩේ කරාට අඩුපාඩුවක් තිබුණොත් මේකෙන් බලන්න. ඒකෝට මම කිව්වා ගෙවින් කරනකොට අර මම එවලා තියෙන අංකෙට ගෙවලා ස්ක්‍රීන්ෂොට් එක හරි ක්ලිප් එකේ ෆොටෝ එක හරි මට එවන්න. ඒක තමයි කියන්නේ නේද? දරුවෝ සියලු දෙනාටම ආයුබෝවන්. Thank you, sir. Good night. everyone, sir. Thank you, sir. Okay, welcome. Good night. Thank you. හොඳට පොරෝගෙන නිදා ගන්න. හොඳට මාර වැස්සක් වහිනවා. හරි, good night.